සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේන් DC YouTube channel එකට. අද අපි එකතු වෙලා ඉන්නේ ධාරා විද්‍යුතය වෙනුවෙන් ඔයාලට අරගෙන එන තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. අපි කලින් වීඩියෝ දෙකක් කළා. එතකොට දැන් මෙතනදී මම කලින් වීඩියෝ එකේදී කතා කරා අපි කතා කරගෙන ආව ප්‍රතිරෝධය ගැන සහ ඊට පස්සේ සමග ප්‍රතිරෝධ ජාලයක සමග ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද කියලා කියන එක ගැන අපි කතා කළා. සරල සමීකරණ වලින් දැන් මම බැලුවට පිටිපස්සේ නිකන් වෙන සංකීර්ණ රූපයක් තියෙන ප්‍රතිරෝධ ජාලයක. හරි. ඒ කියන්නේ අපි අද එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න ඉන්නේ මෙන්න මේ ප්‍රතිරෝධ ජාලයක් කියලා කියන එකක්. ඒ කියන්නේ මේ සම්පූර්ණ ප්‍රතිරෝධ ගොඩක් එකට එකතු වෙනවා. මම මේ රූපේ කලින් ඇදලාම පටන් අරගත්තේ ඇත්තටම පළවෙනි පාර විභාගය කරන අය මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න නිසා. ඒ කියන්නේ යාළුවට තියරි ගැන මොනවද අහන්නේ කියලා කියන එක ගැන ලොකු අවබෝධයක් සමහර වෙලාවට නැති නිසා සහ මම දන්නවා කොහොමත් මේක එකපාරක් ඉගෙන ගත්තත් ගොඩ දෙනෙකුට මේක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා අර දාලා තියෙන කමෙන්ට් වලින් ඔයාලා ඉල්ලලා තියෙන දේෙන් මේක ඒ බව පැහැදිලි වෙනවා. කොහොම වුණත් මම උත්සාහ කරනවා උදාහරණ 35ක් පාවිච්චි කරලා ඒ උදාහරණ 35ම මෙතන මේ බෝඩ් එකේ ඇඳලා ඉවරලා සොලු කරලා ඔයාලට කොහොමද වෙන්නේ කියලා කියන එක කියන්න. හැබැයි ඒක අපිට සමහරවිට මේ අද දවස් ඇතුළත අද කරන වීඩියෝ එකකින් කරගන්න හැකියාවක් නොලැබෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් අපි ඒක මේ ඊළඟ වීඩියෝ එකත් එක්ක අපිට ඒක කරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි දැනට මේක පිළිබඳ මූලික සංකල්ප ටික කතා කරමු. ඊට පස්සේ අපි මේ දෙවෙනි වීඩියෝ එකට යමු. මේ මූලික සංකල්ප ටික කතා කරලා කොහොමද මේක වෙන්නේ කියලා කියන එක ගැන අපි ඊළඟට බලමු. උදාහරණ 35 කොහොමද අපි විස්තර කරන්න කියලා කියන එක ගැන ඊළඟට බලමු. හරිද? එතකොට දැන් ඉස්සර මේකේ මූලික සංකල්ප ටික අවබෝධ කරගන්න ඕනේ. මම දන්නවා ගොඩක් දෙනෙක්ට මූලික සංකල්ප නැහැ කියලා. හරිද? හරි. පළවෙනි කාරණාව මෙහෙමයි. දැන් පළවෙනි පාර මේ පාඩම එකපාරක් හරි ඉගෙන ගත්තු නැති අය ඉන්නවා නම් එයාලට තේරුම් අරගන්න ඕන නිසා කියන්නේ අපි අර එදා නිකන් අපි මේ පාඩම ඉගෙන ගනිද්දි පටන් අරගත්ත ඔයාලට මතක ඇති අර තනි ප්‍රතිරෝධයක් ඇඳලා ඊට පස්සේ ප්‍රතිරෝධ තුනක් විතර ඇඳලා මේ සමක ප්‍රතිරෝධ හොයන්නේ කොහොමද කියලා කියන එක ගැන චූටි දෙයක් මම ඒ වෙලාවේ කිව්වේ හොයන මූලික සමීකරණ ගැන කිව්වා. හැබැයි අපින් අවසානයේ ඒගොල්ලෝ විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ ඊටා සංකීර්ණ ප්‍රතිරෝධ පද්ධතියක සමග ප්‍රතිරෝධේ හොයන එක වගේ දෙයක් හොයන එක තමයි ඇත්තටම බලාපොරොත්තු වෙන ඔය කියන සරල ඒවා අපිට එච්චරම මොකද නේද ඕනේ. නමුත් ඒවා තිබුණා කියලා ඒවෙන් විභාග ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. ඒ නිසා මෙන්න මේ වගේ ඊටා සංකීර්ණ එකක හොයන්නේ කොහොමද කියලා කියන එක ගැන තමයි අපිට විභාගෙදි බලාපොරොත්තු වෙන පොයින්ට් එක. විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඕකේ. හින්දා මේවා ඊටමත් හොඳට ප්‍රැක්ටිස් කරලා ඉවරලා යන්න වෙනවා. අර එන MCQ එක වෙලාවේ ටග් ගාලා ඔකට උත්තරේ හොයලා ගහන්න නම්. හරි. එතකොට දැන් අපි ඉස්සෙල්ලා බලමු. දැන් මම සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ මොකක්ද කියලා මම මේ රූපේ මකලා දාන්න. මේක ඇති වැඩක් නෑ. සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ මොකක්ද කියලා කියන එක ගැන අපි චූටි සඳහන සූත්‍රෝටි නෙමෙයි. ඊදාර මූලික සමීකරණ. ඒ කියන්නේ සමක ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද කියලා කියන එක ගැන මූලික සමීකරණ අපි කතා කරා නේද? ශ්‍රේණිගත සම්බන්ධයක නම් මෙහෙම ප්‍රතිරෝධ තුනක් තියෙනවා නම් මෙයා R1, මෙයා R2, මෙයා R3 නම් සමක ප්‍රතිරෝධයගේ කීලින්ම එකතු වෙනවා. R1 ධන R2 ධන R3 විදිහට මම ඒක ඔප්පු කරලා පෙන්නනවා. ඊට පස්සේ අපි ඒකෙදී කතා කරපු වැදගත් කාරණා දෙක මොකද්ද? මේක තුලින් ගලාගෙන යන ධාරාව නියතයි. නමුත් එක එක ප්‍රතිරෝධ හරහා විභව අන්තරේ වෙනස් වෙන බව අපි කතා කරගත්තා. ඊළඟට ආයි මෙන්න මේ වගේ ප්‍රතිරෝධ පද්ධතියක් ඇඳලා ඉවරලා නේද? මතකද? මේ වගේ ප්‍රතිරෝධ පද්ධතියක් ඇඳලා R1, R2, R3 කියලා ප්‍රතිරෝධ තුනක් ඇඳුවොත් මේ ප්‍රතිරෝධ තුනේ මොකද වෙන්නේ? මේ ප්‍රතිරෝධ තුනම හරහා විභවාන්තරය සමානයි. ඒ නිසා මේක සමාන්තරගත සම්බන්ධයක්. මේක ධාරාව සමානයි. ඒ හින්දා ඒක ශ්‍රේණිගත සම්බන්ධයක්. මේකේ තුන හරහාම විභවාන්තරය සමානයි. ඒ කියන්නේ ඒක සමාන්තරගත සම්බන්ධයක්. හරිද? ඒ හින්දා එක යට R1 ධන, එක යට R2 ධන, එක යට R3 සමානයි. එක යට R සමක කියලා කියන සමීකරණයෙන් අපිට මේකේ උත්තරය ගන්න පුළුවන් බව මම පැහැදිලි කරා. ඒ කියන්නේ සරලව කියනවා නම් 5යි 2යි 1යි නම් තියෙන්නේ. මෙතන සමක ප්‍රතිරෝධය 5යි 2යි 7යි 1යි 8යි. මෙතන සමක ප්‍රතිරෝධය මෙයත් 5යි 2යි 1යි නම් 1 යට 5 ධන, 1 යට 2 ධන, 1 යට 1 සමානයි 1 යට R සමක මේ තුනේ කුඩා පොදු ගුණාකාරය ගත්තාම 10යි 5 වරක් 2යි 2 වරක් 5යි 1 වරක් 10යි සමාන 1 යට R සමක. එහෙනම් R සමක කියලා කියන්නේ 10 බෙදීම 5යි 2යි 7යි 10යි 17යි නේද? ඔන්න ඔය විදිහට අපිට නිකන් සරලව මම කිව්වේ උත්තර හොයාගැනීමේ හැකියාව තියෙනවා. හරි. දැන් මේ කතාව පැහැදිලි නේ. ඒක නිකන් පොඩි මතක් කිරිල්ලකට තමයි කිව්වේ. හරි. දැන් අපි එන්නේ මේ සමක ප්‍රතිරෝධ නැත්නම් ප්‍රතිරෝධ ජාලයක් දුන්නොත් සමක ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද කියලා කියන එක ගැන කතා කරන්න. හැබැයි ඊට කලින් ඔයාලා ඉතා විශේෂයෙන් දැනගත යුතු
නීති 5ක් තියෙනවා කියන්න. හරිද? ඒතර ඒව තමයි නීති නෙමෙයි. අතන මේව තමයි මේක පිළිබඳ තියෙන මූලික සංකල්ප. ඔය සංකල්ප ටික නැතුව මොනවා කරන්න බැයිද? මේ සමග ප්‍රතිරෝධ ගණන් හදන්නත් බෑ, සුළු කරන්නත් බෑ. ඒව ඔයාලගේ ඔළුවට එන්නේත් නැහැ. මම මේ මූලික සංකල්ප ටික දැන් මෙතන කිව්වා කියලා මොනවා වෙන්නේ නැද්ද? ඒකෙන් ඔයාලට මේක ඔක්කොම ටික කරන්න පුළුවන්. ඒ කියන්නේ නෙමෙයි. ඒ කියන්නේ ඒක ඇසුව පමණින් මේ ඔක්කොම ටික කරන්න පුළුවන් කියලා කතාවක් නෑ. ඒ නීති ටික යොදාගෙන ඒ කියන දේවල් ටික ඒක පාවිච්චි කරලා ඊළඟට ඒක ගණන් වලට නිරන්තරයෙන් ඇප්ලයි කරොත් විතරයි මේක එකපාරට ඔළුවට එන්නේ. තාමත් ඒ කියන්නේ ගොඩක් තාර්කික හැකියාවක් තියෙන්න ඕනේ. ඇත්තට මේ සමග ප්‍රතිරෝධ ගණන් සුළු කරන්න මේක ප්‍රගුණ කරයින් පස්සේ එකපාරට වාට දැක්ක ගමන් මොනව කරන්න පුළුවන්ද? උත්තරේ ඩෝන් ගාලා මතක් කරනවා ටක් ගාලා මේක ඔළුවට යනවා. හරිද? ඒ නිසා මේ නීති ටිකකින් පටන් අරගෙන අපි මේ කතාවට එමු. හරි. පළවෙනි කාරණාව දැනගන්න ඕන දේවල්. හරිද? පළවෙනි දේ මේවා අතිශයින් වැදගත්. කොහේ හෝ තැනක ලියා ගන්න, නෝට් එකක් තියාගන්න. මේ ටික ගැන නම් පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? පළවෙනි කාරණාව හොඳට මතක තියාගන්න. අපේ තියෙන ප්‍රධාන කතන්දර සන්නායකයක් ගත්තොත්. හරිද? අපි ගාව තියෙනවා සන්නායකයක්. මේ සන්නායකයක් ගත්තොත් හොඳට මතක තියාගන්න යුතු කාරණාවක් තියෙනවා. සන්නායකයක සෑම තැනම විභව සමානයි. මොකද කතාව? සන්නායකයක මොකද වෙන්නේ? සන්නායකයක සෑම තැනම විභව සමානයි. සෑම තැනම මොකද වෙන්නේ? සන්නායකයක විභව සමානයි. මොකද වෙන්නේ? සන්නායකයක විභව සමානයි. ඒ කියන්නේ මේක සන්නායකයක් නම් මේ සන්නායකයේ A කියලා ලක්ෂයක් මං ගත්තොත්, B කියලා ලක්ෂයක් මං ගත්තොත්, C කියලා ලක්ෂයක් මං ගත්තොත් මේ A ගේ විභවය VA නම්, B ගේ විභවය VB නම්, C ගේ විභවය VC නම් VA වලගේ VB වලගේ VC වලගේ අගයන් තුනම සමානයි. හොඳට මතක තියාගන්න. සන්නායකයක සෑම තැනම විභව සමානයි. පැහැදිලිද? හැබැයි ඔයා අතේ ප්‍රතිරෝධයක් තිබුණොත් සන්නායකයක් වෙනුවට ඔයාලඟ ප්‍රතිරෝධයක් තිබුණොත් ප්‍රතිරෝධය හරහා මෙතන විභවය V නම් මෙතන විභවය VB නම් ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගලද්දී. හරිද? ප්‍රතිරෝධය හරහා අපි ඉස්සර ධාරාව නොගලන වෙලාවකදී ගමු. හරි. සන්නායකයක හරි ප්‍රතිරෝධයක් ගමු. ප්‍රතිරෝධයක අපි සන්නායකයේ ධාරාවක් ගලන අවස්ථාවක් ගත්තේ. සන්නායකයක ධාරාවක් ගලාගෙන ගියත් හැමතැනම විභව සමානයි. VA, VB, VC අගයන් සමානයි. මොකෝ හේතුව අපි නිකන් කිව්වොත් දැන් අපි B සහ A ලක්ෂ දෙක ගමුකෝ. මම මේක ඉස්සලා කතා කරලා ඉන්නම් ඈ. VB සහ VA ලක්ෂ දෙක ගමුකෝ. එතකොට VB සහ VA කියලා කියන ලක්ෂ දෙක අතර ධාරාවක් ගලාගෙන ගියාට මෙයා හරියටම සන්නායකයක් නිසා එයාගේ ප්‍රතිරෝධය බිඳුවයිනේ. ඒ නිසා ඔයා මේ VB සහ VA කියලා කියන ලක්ෂ දෙක අතරට B සහ A අතරට ඔයා V සමානයි IR දැම්මොත් VB ඍණ ධාරාව යන්නේ මේ පැත්තට නේ. එහෙනම් අපි හිතමු VA ඍණ VB සමානයි I වැඩි කිරීම R කියලා කියන්නේ බිඳුවනේ. එහෙනම් මොකද වෙන්නේ? මේක කැපිලා ගිහිල්ලා VA සමානයි VB කියලා තමයි අපිට උත්තරේ එන්නේ. ඒ කියන්නේ මේ දෙකේ ප්‍රතිරෝධයක් නැති හින්දා මේ අතර ප්‍රතිරෝධයක් නැති නිසා මොකද වෙන්නේ? V සහ A සහ B අතර විභවය A සහ B කියලා කියන දෙන්නගේ විභවය සමානයි. විභව අන්තරයක් නැහැ. ඒතර ඒ ධාරාව යන වෙලාව ගත්තොත්. හරිද? අපි මේක උඩට ගමු. මේක මේ ධාරාව යනවා. දැන් මේ ධාරාව යන වෙලාව. හරිද? ධාරාව ගමන් කරන මොහොතක. හරි. හරිද? දැන් ධාරාව නොයන මොහොතක් කියලා ගන්නකො. ධාරාව නොයන මොහොතක. ධාරාව මේක හරහා නොගියත්. හරිද? ධාරාවක් නොගියත් මොකද වෙන්නේ? ඒත් ඉතින් ධාරාවක් යන නම් කොහොමත් මේ විභවාන්තරයක් ඕනේ. හරිද? මේ විභවාන්තර දැන් වරද්ද ගන්න එපා. මෙතන මේක හරහා ධාරාව යන්නත් විභවාන්තරයක් ඕනේ. හැබැයි මේ විභවාන්තරය දීලා තියෙන්නේ කොහේ හරි වෙන තැනකින් ඒක ජෙනරේට් කරලා දෙන්නේ. මෙහෙන් කොහෙන් හරි බැටරියක් කම්නලා කොහෙන් හරි යාට විභවාන්තරයක් දීලා දෙනවා. ඒතර ඒ විභවාන්තරය හරහා තමයි මේක ගලාගෙන යන්නේ. හැබැයි මෙයා සන්නායකයක් නිසා මේ දෙපැත්ත කෙලවරවල දෙකේ මොකද වෙන්නේ? විභව සමාන වෙන්න ඕනේ. විභව වෙනස් වෙන්නේ නැහැ. මේ සමීකරණය යනවා. පැහැදිලිද? දැන් ධාරාව නොයන වෙලාවක් ගන්නකො. කොහොම හරි මේක සමග ධාරාව නොයන වෙලාවක් වුණා කියලා ඒ ධාරාව නොයන වෙලාවක නම් මොකද වෙන්නේ? මෙතන ආයි ගත්තොත් VA ඍණ VB සමානයි. එතන IR දැම්මම I බිඳුවයි R බිඳුවයි දෙන්න බිඳුව. ආයි අවසානයේ මොකද වෙන්නේ? ඒත් VA VB ට මොකද වෙන්නේ? ඒත් VA VB ට සමානයි. ධාරාව ගියත් ධාරාව නොගියත් විභවාන්තරයක් සන්නායකයක් හරහා නැහැ. සන්නායකයක සෑම තැනම විභව සමානයි. ඔන්න ඕක පළවෙනි නීතිය දැනගන්න ඕනේ. හරිද? පළවෙනි කාරණා. හරි. ඒතකොට ඒක එහෙමයි. අපි ඔහොමම ගමු ප්‍රතිරෝධේ. මේ අවශ්‍ය නම් ලියාගන්න මේ සංකල්ප හරියට මොන වෙලා ගන්න මේ ඕනේ ඈ.
හරි ඊළඟට අපි ගමුකෝ ප්‍රතිරෝධයක් තියෙන අවස්ථාවක්. මෙන්න ප්‍රතිරෝධය. ප්‍රතිරෝධයක් කොහොම තියෙනකොට එයා හරහා I කියලා ධාරාවක් ගන්නවා නම් මෙයා R නම් මෙතන ලක්ෂ්‍ය A නම් මෙතන ලක්ෂ්‍ය B නම්. හරිද? අපි මෙතනට දැම්මහම VA ඍණ VB සමානයි I වැඩි කිරීම R. මොකද වෙන්නේ? I කියලා අගය I සහ R කියලා අගයන් දෙකක් තියෙනවා. ඒ තියෙන නිසා කවදාවත් VA සහ VB කියලා කියන දෙන්නගේ විභව සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිරෝධය හරහා ධාරාව යන විට මොකද වෙන්නේ? විභවය බැස්මක් තමයි තියෙන්නේ. විභවය මොකද වෙන්නේ? A සිට B දක්වා යද්දී VA විශාලයි VB ට වඩා. ප්‍රස්ථාරකින් මම ඇදලා පෙන්නුවොත් ප්‍රතිරෝධය හරහා VA මේ වගේ ගාණක් වෙනකොට VB මේ වගේ ගාණක් වෙයි. ඒතර ප්‍රතිරෝධය හරහා විභවය මොකක් වෙලා තියෙන්නේ? ඇත්තටම අඩුවීමක් තමයි තියෙන්නේ. ප්‍රතිරෝධය හරහා විභවය බැහැලා තමයි තියෙන්නේ. ඒ ධාරාව යන විට ධාරාව නොයන විට ගත්තොත් මොකද වෙන්නේ? VA ඍණ VB සමානයි I වැඩි කිරීම R. හැබැයි මෙතන I මොකද වෙන්නේ? VA ඍණ VB සමානයි බිංදුව වැඩි කිරීම R. ධාරාවක් කියන්නේ නැත්තම් මෙතන ධාරාවක් කියන්නේ නැත්තම් I කියන එක බිංදුවයි නම් I සමානයි බිංදුවයි නම් මොකද වෙන්නේ? එහෙම වුණොත් VA සමානයි VB ට. එහෙනම් දැනගත යුතු කාරණා මොකද්ද? සන්නායකයක සෑම තැනම විභව සමානයි. මෙහෙම තඹ කම්බියක් ගත්තොත් මේ තඹ කම්බියේ ධාරාව ගියත් නොගියත් හැමතැනම තියෙන එකම විභවයක්. විභවය සමානයි. විභව අන්තර කොහෙවත් ඒ දෙන්න අතර නැහැ. ඒ සන්නායකය තුල නැහැ. හැබැයි ඔයා ප්‍රතිරෝධයක් ගත්තොත් ප්‍රතිරෝධයක ධාරාවක් යනකොට අනිවාර්යෙන් මොකක් තියෙනවද? විභව බැස්මක් තියෙනවා. හැබැයි ධාරාව නොයන විට එයත් හරියට සන්නායකයක් වගේ දෙපැත්තේ මොකක්ද? විභව දෙක සමානයි. පැහැදිලිද? මොන කාරණාව අතිශයින් වැදගත්. මේක දැනගන්න ඕනේ. මේක සංකල්ප පළවෙනි එක සහ මේ දෙවෙනි එක අතර මේක දෙවෙනි එක. පැහැදිලිද? ඕන කාරණා දෙක දැනගන්න ඕනේ. හරිද? right. හරි. අපි යමු ඊළඟ කැලලට. තුන්වෙනි එකට. මොකද්ද තුන්වෙනි එක? හිතන්නකෝ මෙහෙම. හරි. මේ තුන්වෙනි එක. හරි. හිතන්නකෝ මෙහෙම. පරිපතයක මෙන්න මෙහෙම කතන්දරයක් මම කියනවා. දැන් හිතමු අපි මම මෙහෙම එකක් ඇඳලා ආයි මෙහෙම එකක් ඇඳලා. හරිද? R1 R2 කියලා ප්‍රතිරෝධ දෙකක් මම ඇඳලා තියෙනවා. හරිද? ඇඳලා මම මොකද කරන්නේ? මෙන්න මේ කෙලවරවල් දෙක ගැන හිතන්න එපා. මම මේකේ මෙන්න මේ A කියලා කියන පොයින්ට් එකයි මෙන්න මේ B කියලා කියන පොයින්ට් එකයි කියලා කියන පොයින්ට්ස් දෙක මම මොකද කරන්නේ? සන්නායකයකින් යා කරනවා. මෙයා සන්නායක. මේ ඔයාලට පැහැදිලි වෙන්න මෙච්චර කියන්නේ මේක සන්නායකය. ඒක සන්නායකයකින් මම A හා B කියන ලක්ෂ දෙක යා කරපු ගමන් ඔයාලට එන පොයින්ට් එක මොකද්ද? ඔයාලට එන ඔළුවට එන කතාව මොකක්ද? ආරයි. සන්නායකයකින් නම් මේ දෙක යා කරේ. මම මේ චූටි කතන්දර වගේ ඔයාලට තේරෙයි සමහර වෙලාවට. හැබැයි මතක තියාගන්න මේ කාරණා අතිශයින් වැදගත්. ඉස්සරහට මේ ගණන් හදාගෙන යද්දී මම උදාහරණ ටික කරනකොට මතක් කරන්නම් මම අතන කිව්වේ මේක තමයි කියලා. හරිද? ඒ හින්දා මේ ටික හොඳට ඔළුවට දාගන්න. ඒතර සන්නායකයකින් මේක සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? අපි සන්නායකයේ මේ දෙපැත්තේ කෙලවරවල් දෙකේ විභව මොකද වෙන්න ඕනේ? සමානයිනේ. අයි මම දැන් කලින් කිව්ව කතාව සන්නායකයක දෙපැත්තේ විභව සමානයි. දැන් කලින් කිව්ව එක මම කියන්නේ නැහැ. ටිකක් වෙනස් කරලා කියන්නේ මේ විභව සමානයි නම් මේ බලන්න A සහ B කියන ලක්ෂ දෙකේ විභව සමානයි නම් හරිද? මොකද්ද මට කරන්න පුළුවන්? විභව සමාන ලක්ෂ මොනවා කරන්න පුළුවන්ද? එකතු කළ හැක. මොකද්ද කරන්න පුළුවන්? විභව සමාන ලක්ෂ එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමනේ. මට ඕනම් පුළුවන් මෙහෙම කරන්න මේ සන්නායක කෑල්ල අයින් කරලා දාලා. මෙයා අයින් කරලා දාලා මට පුළුවන් R1යි R2යි මොනවා කරන්නද? R1යි R2යි මොනවා කරන්නද? R1යි R2යි ඈඳන්න පුළුවන්. මේ මෙතන AB දෙකම තියෙන. ඒ කියන්නේ AB ට මෙතන අමුණලා. එහෙම කළා මෙහෙම කරන්න පුළුවන්. වෙනසක් නැහැ. හරිද? විභව සමාන ලක්ෂ එකතු කරන්න පුළුවන්. ඈතින් තියෙන විභව සමාන ලක්ෂ දෙකක් ඔයාලට ලං කරලා එක පුට්ටුවකින් එකතු කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම ඕකේ අනිත් පැත්තක් තියෙනවා. මොකද්ද? ඕකේ අනිත් පැත්තක් තියෙනවා. මේක රිවර්ස් එක හිතන්නකො. මේකේම අනිත් පැත්ත මොකද්ද? ඕන්නම් මේ ලක්ෂේ ඔයාලට වෙන් කරලා සන්නායකයකින් සම්බන්ධ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ආයි මේක මොනවා කරන්න පුළුවන්ද? ආයි ඈඩ් කළා R1 R2 ආපහු ඈඩ් කළා සන්නායකයකින් සම්බන්ධ කරන්නත් පුළුවන්. එහෙම කරලා කියනත් වැරදි නේ. දෙකම එකයි. පැහැදිලිද? මොකද්ද කතාව එහෙනම්? තුන්වෙනි සංකල්පේ
විභව සමාන ලක්ෂ එකට එකතු කරන්න පුළුවන්. සහ ඕනනම් ඕනම ලක්ෂයක් ඈඩ් කරලා සන්නායකයකින් සම්බන්ධ කරන්නත් පුළුවන්. ඒ නීති එහෙම ප්‍රශ්නයක් නැහැ කලා කියලා වරදයි. ඒ පරිපතයට අබමල් රේණුක මොකක් වෙන්නේ නැද්ද? හානියක් වෙන්නේ නැහැ. පැහැදිලිද? right. ඔන්න තුන්වෙනි සංකල්ප. මේවා ඉතා වැදගත් ඈ. හරි. මෙන්න තුන්වෙනි කතාව. හරිද? right. විභව සමාන ලක්ෂ එකතු කරන්න පුළුවන්. හරිද? right. ඊළඟ සංකල්පය. හරිද? මේක හතර. ඊළඟ සංකල්ප. මේ අනිවාර්යෙන් වැදගත් ඈ. ඔයාගාව තියෙනවා සන්නායකයක්. හරිද? ඔයාගාව තියෙනවා සන්නායකයක්. අපි හිතමු අපි මෙහෙම පරිපතයක් හිතමු. නිකම්ම පරිපතයක් හිතමු මෙහෙම තියෙන එක ප්‍රතිරෝධයක්. හරිද? මෙහෙම තියෙනවා තව ප්‍රතිරෝධයක්. මේ දෙක අතර සන්නායකයක් කොහොමද තියෙන්නේ? මේ දෙක අතර සන්නායක. හරිද? right. අපේ කතාව තමයි මේක. මොකද්ද? සන්නායකයක් ගත්තොත් සන්නායකයක. හරිද? සන්නායකයක්. මොකද වෙන්නේ? එකවර දෙපසට ධාරා ගමන් නොකරයි. ඒ කියන්නේ එකවර දෙපසට ධාරා ගමන් නොකරයි. ඒ කියන්නේ මේකට ඔයා හිතන්නකෝ එයා බැටරියක් සම්බන්ධ කරලා විභවාන්තරයක් දුන්නා කියලා. ඒ විභවාන්තරය දුන්නාම මෙහෙන් යන ධාරාව අපි හිතමු මේක හරහා මෙහෙම ගියා කියලා. මේ වෙන උතරනේ නේ. ඔහොම බෙදලා ගියා කියලා මෙහෙන් යන ධාරාව ඔහොම බෙදලා ගියා කියලා හිතමු. එතකොට දැන් හිතන්නකෝ මෙහෙම ධාරාව මෙතනට ඇවිල්ලා හරිද? මෙතනින් ආයි මේ පැත්තට හැරිලා මොනවා වෙන්නේ නැද්ද? එහෙම ධාරා යන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මෙහෙම තියෙන සන්නායකයක මේ පැත්තට ධාරා යන්නේ නැද්ද? නෑ එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. එකම වෙලාවේ. ඒ කියන්නේ මූ මෙහෙට යද්දිම අනිත් පැත්තෙන් තව එකෙක් එන්නේ නැහැ. එහෙම ඉන්න බෑ. මැද හැප්පෙනවා. හරිද? එහෙම හිතන්නකො. එහෙම වෙන්නේ නැහැ. කවදාවත් මොකද වෙන්නේ? සන්නායකයක එකවර දෙපසට එකම මොහොතේ දෙපැත්තට ධාරා යන්නේ නැහැ. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. හරිද? එකම පාර මොකද වෙන්නේ? දෙපැත්තට ධාරා යන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න අපි මේ කතා කරන්නේ සරල ධාරාව ගැන. අපි කතා කරන්නේ සරල ධාරාව ගැන. ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා කියන එක ප්‍රත්‍යවර්ත ධාරාවෙන් අපි පස්සේ කතා කරමු. දැනට මේ සරල ධාරාව ගැන හිතද්දී මතක තියාගන්න ඕන කතන්දරේ මොකද්ද? සන්නායකයක එකම වෙලාවේ දෙපැත්තට ධාරා යන්නේ එක්ක මේ පැත්තට එක්ක මේ පැත්තට. හරිද? එක්ක මේ පැත්තට එක්ක මේ පැත්තට. කොහෙන් හරි එකයි. හරිද? එකම වෙලාවේ දෙපැත්තට යන්නේ නැහැ. අවස්ථා දෙකකදී දෙපැත්තට යන්න පුළුවන්. ඒ කියන්නේ බැටරිය මාරු කරොත් බැටරිය මාරු කරත් යන්න බැහැ. දැන් එහෙම ගන්න බැටරිය මාරු කරොත් මෙහෙන් යයි. මේ කියන්නේ හැබැයි එහෙන් යද්දි මෙහෙන් එන්න බෑ. පැහැදිලි මේ කියන කතාව? හරි. එකම වෙලාවේ දෙපැත්තට යන්න බෑ. හරිද? ඔන්න හතරවෙනි සංකල්පය. හරිද? ඔන්න හතරවෙනි සංකල්පය. right. මොකද පහ? මොකද්ද පහ? හරිද? මොකද්ද පහ? මෙන්න මේක. හරිද? අපි ගාව තියෙන ප්‍රතිරෝධ ජාලයක්. හරිද? අපි ගාව තියෙන මොකක් හරි ග්‍රිඩ් එක ප්‍රතිරෝධ ජාලයක්. උදාහරණයක් මම කියන්නේ මොනවා හරි උදාහරණයක් කියලා තියෙනවා. මෙයා හරහා ධාරාවක් යන්නේ නැහැ කියලා. ධාරාව එන ධාරාව යන්නේ මේ දෙක හරහා විතරයි. මේක හරහා ධාරාව යන්නේ නැහැ. එනකට මොනවා කරන්න පුළුවන්ද? මොකද මකලේ ගන්න මේක මකලා දාන්න. ඇයි ඒ තිබ්බත් එකයි නැත්නම් ඒක වැඩක් නැහැ. තිබ්බත් එකයි නැත්නම් ඒක තේරුමක් නැහැ. මෝහරහා ධාරාව යන්නේ නැත්නම් මොකද වෙන්නේ? වැඩක් නැහැ. පරිපතේට ඕනේ. ඒ හින්දා කොහේ හරි තැනක පරිපතයක මොනවා හරි සන්නායකයක් හරි ප්‍රතිරෝධයක් හරි තියෙනවා නම් ධාරාව යන්නේ නැහැ කියලා කියන එක පෑන් අරගෙන කපලා දාන්න. ඒක වැඩක් නැහැ. ඒක තිබ්බ කියලා ඉතින් වැඩක් නැහැ. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි මේ සමග ප්‍රතිරෝධ හොයද්දී තියෙන මූලික කතන්දර පහ. මොනවද? එකක් තමයි සන්නායකයක් ගත්තොත් ඒ සන්නායකයේ ඔස්සේ හැමතැනම විභව සමානයි ධාරාව ගියත් ධාරාව නොගියත්. දෙවෙනි එක ප්‍රතිරෝධයක් ගත්තොත් ප්‍රතිරෝධය හරහා විභවය බහිනව ධාරාව යද්දී නමුත් ධාරාව නොයනවා නම් ප්‍රතිරෝධයේ දෙපැත්තේ විභව සමානයි විභවාන්තරයේ බිඳුවයි. හරිද? හරිද? 3. මොකද්ද? විභව සමාන ලක්ෂ මොනවා කරන්න පුළුවන්ද? එකට එකතු කරලා අඳින්න පුළුවන් සහ ඕනම ලක්ෂයක් ඈඩ් කරලා ඒ දෙක සන්නායකයකින් සම්බන්ධ කරන්න පුළුවන්. නැවත විභව සමාන වෙන දෙකනේ. ඉස්සරහ පැත්තයි පිටිපස්ස පැත්තයි. ඉස්සරහට පිටිපස්ස. හරිද? right. හරි. ඊළඟ කතාව මොකද්ද? එක සන්නායකයක එකම මොහොතේ දෙපැත්තට දාලා යන්න බෑ. එකම සන්නායකයක් ගත්තොත් මේ පැත්තට එකම වෙලාවෙ යන්න බෑ අවස්ථා දෙකකදී යන්න පුළුවන්. එකම වෙලාවෙ යන්න බෑ. පස්වෙනි කතාව මොනවා හරි ප්‍රතිරෝධයක් තියෙනවා නම් හෝ සන්නායකයක් තියෙනවා නම් එයා හරහා ධාරාව යන්නේ නැහැ කියලා කිව්වොත් ඌව මොනවා කරන්න පුළුවන්ද? ගහලා එළවල දෙන්න හැකි ජාලෙන් අයින් කරලා දාන්න පුළුවන්. පැහැදිලිද? right. ඔන්න ඔය පහ දැනගන්න ඕනේ. හරි?
ඊට පස්සේ මොකක්ද මේ කියන්නේ? ඊට පස්සේ කියන්නේ එන්නේ මෙන්න මේවා සුළු කරන හැටි. මොනවද? ප්‍රතිරෝධ ජාල සුළු කරන හැටි. දැන් මේ ප්‍රතිරෝධ ජාල සුළු කරන්න දැන් ඔයාලට මෙහෙම F = ma කියලා කියන සමීකරණ දීලා මේක සුළු කරපන් කිව්වොත් එහෙම ඕනම එක්කෙනෙක් මොකද කියන්නේ? F = ma කියලා ලියලා ඔක සුළු කරනවා. හරිද? F = 1/4 එප්සයිලන් Q1 Q2 යට R වර්ගය කියලා කියන සමීකරණ දැම්මොත් මොකද වෙන්නේ? ඒක දාලා ඕන එක්කෙනෙක් ඔක සුළු කරන්න පුළුවන්. ගානක් දීලා සුළු කරන්න කිව්වොත් සුළු කරන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? මේක කරන්න අපි දීලා දැන් මේ සමක ප්‍රතිරෝධ කියලා කියන එක හොයන්න මම මෙහෙම කිව්වට මේකට කොහොමද කියන්නේ? මසානිව කළ ක්‍රමයක් නෑ. ඒ කියන්නේ රෙඩිමේඩ් සිස්ටම් නෙමෙයි. හරියට මෙන්න මෙහෙමයි මේක කරන්න කියලා කියපු ක්‍රමයක් කොහෙවත් නෑ. ඒ නිසා මම යම් තාක් දුරකට මේ තිබිච්ච හැමදේම ගැන හිතලා බලලා නිකන් පොඩි ක්‍රමයක් හදලා තියෙනවා. ඒ ක්‍රමේ සෑහෙන දුරට හරි. හරිද? සෑහෙන දුරට කොට දාන්න පුළුවන් කියන්නේ. හැබැයි ඒක කොහේවත් හොඳට මතක තියාගන්න මේ සම්මත වෙච්ච ලෝකෙ කොහෙවත් මෙන්න මෙහෙමයි කියලා තියෙන එහෙම එකක් නෙමෙයි මේ. මේක මේ ඔයාලට උගන්වන්න පහසුවට සහ කෙනෙක්ට මේක දිහා බලලා හිතන්න පුළුවන් පොඩි ක්‍රමයක් තමයි මේ. මෙන්න මේ විදිහට හිතුවාම හිතා ගන්න පුළුවන් කියලා කියන එකයි මම කියන්නේ. ඒකට මේ අර කලින් කිව්ව කරුණු පහත් ඇතුළත් ඒ කරුණු පහටත් අදාළව කියන්නේ මේ කරුණු පහත් එක්ක තමයි මේ කියන්නේ. තේරුණාද? right. හරි. අපි එමු කොහොමද මේක කරන්නේ කියලා. හරි. එතකොට ඔයාලට ප්‍රතිරෝධ ජාලයක් දුන්නොත් හරිද? ප්‍රතිරෝධ ජාලය කියලා කියන එකක් දුන්නොත් හරි මේ ප්‍රතිරෝධ ජාලය. ප්‍රතිරෝධ ජාලයක් දුන්නොත් ඒ ප්‍රතිරෝධ ජාලය ඔයාලට ආකාර 3කට හරිද? ආකාර 3කට අපේ සිලබස් එකේදී හදන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරි නම් මේක සිලබස් එකේ ඉතින් එහෙම හදන්න බෑ. හරිද? මේ තුනෙන් එකකට විතරමයි හදන්න පුළුවන්. ඒක බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. මේ කරන්නේ තුනෙන් එකකට අනිවාර්යයෙන්ම මොනවා කරන්න පුළුවන්? මේක විසඳන්න පුළුවන් වෙනවා. හරිද? right. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක තමයි මේ ප්‍රතිරෝධ ජාලයට මේ වචන කොහෙවත් තියෙන ටෙක්නිකල් ටර්ම්ස් නෙමෙයි ඈ. ඉංග්‍රීසි මීඩියම් ළමයි. එහෙම මේක ටෙක්නිකල් ටර්ම්ස් නෙමෙයි. ඒ හින්දා ඉතින් මම මේවට මේ නිකන් ඉංග්‍රීසි වචන කියන්නේ නැහැ. මොකද මම කියන වචන සෙට් එකක් නිසා. හරිද? මේක පළවෙනි ක්‍රමයට අපි කියනවා සාමාන්‍ය සුළු කිරීම කියලා. හරිද? ඉතින් කොහෙවත් තැනක පොතක් පෙරලා බලන්න එපා. මොකක්ද යකෝ ප්‍රතිරෝධ ජාලයක සාමාන්‍ය සුළු කිරීම. එහෙම ඒවා නැහැ. හරිද? මම හදාගත්තු සිස්ටම් එකක් මේ කියන්නේ. හරි. ඔයාලා ප්‍රතිරෝධ ජාලය දුන්නොත් එහෙම ඒක පළවෙනි ක්‍රමය සාමාන්‍ය සුළු කිරීම කියලා කියන ක්‍රමයට යටත් කරගෙන ඔයාලට එක්ක සුළු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරි නම් හරිද? සාමාන්‍ය සුළු කිරීමෙන් මේක එකපාරට ඔයාලට සුළු කරන්නේ මොනවද කියලා මම කියන්නේ. සාමාන්‍ය සුළු කිරීමෙන් ඔයාලට මේක විසඳ ගන්න බැරි නම් ඔයා දෙවෙනියට බලන්න ඕනේ. හරිද? දෙවෙනියට බලන්න ඕනේ මේක තුල වීට්සන් සේතුවක් තියෙනවද කියලා. මොකක් ඉංග්‍රීසියෙන් කියන්නේ ඒකම තමයි. හරිද? වීට්සන්ස් බ්‍රිජ් කියලා කියනවා. හරිද? වීට්සන් සේතුවක් තියෙනවද කියලා බලන්න. මැද ඔය හරි කියනවා. මොකද්ද කියලා කියනවා. වීට්සන් සේතුව කියලා පරිපතයක් තියෙනවා. අන්න එහෙම එකක් තියෙනවද කියලා මේක ඇතුළේ බලන්න ඕනේ. මේ මොකද්ද කියලා කෙනෙක් කියනවා. තුන්වෙනි එක එහෙමත් හරියන්නේ නැත්තම් මේකෙන් විසඳ ගන්නවත් බැරි නම් බලන්න ඕනේ මේ ප්‍රතිරෝධ ජාලය සමමිතිකත්වය කියලා කියන සංකල්පයට ඇතුළත් වෙනවද කියලා. ඒතර ඔයාලට ප්‍රතිරෝධ ජාලයක් කවුරු හරි දුන්නොත් හදන්න කියලා එක්කෝ ඒ ප්‍රතිරෝධ ජාලෙ මෙහෙම බලපු ගමන් ඔයාලට සාමාන්‍ය සුළු කිරීමෙන් ටූක් ගාලා සුළු කරලා දාන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒක මම මෙතනම පැහැදිලි කරන්න ලේසි නිසා සාමාන්‍ය සුළු කිරීම කියන්නේ මොකක්වත් නෙමෙයි. දැන් නිකන් අර මම ඉස්සෙල්ලා කතා කරේ මෙන්න මෙහෙම දෙකක් තියෙනවා. හරිද? නැත්තම් මෙන්න මෙහෙම තුනක් තියෙනවා. හරිද? නැත්තම් ඒක මෙහෙම තියෙනවා. අවුලක් නැහැ නෙමෙයි. මේ දෙන්න ශ්‍රේණිගතයි. ඒ ශ්‍රේණිගත සමකෙට මේ තුන් දෙනාගේ සමකය ශ්‍රේණිගතයි. හරිද? මේ දෙන්න ශ්‍රේණිගතයි. මේ තුන් දෙනා සමාන්තරගතයි. ඒ හින්දා මෙයාව ඔයාට හොයාගන්න පුළුවන්නේ R1 R2 R3 නම් එකියට R1 එකියට R2 එකියට R3 දාලා කළා මෙයාගේ සමකේ හොයාගත්තේ. මෙයාගේ සමකේ එයා පුළුවන්නේ R4යි R5යි නම් R4 දැන් R5 කියලා මෙයා දෙන්න හොයාගන්න. ඉතින් ඊට සමක දෙකක් එනවා මේ දෙක ශ්‍රේණිගතයි. අන්න එහෙම සාමාන්‍ය සුළු කිරීම නිකන් එහෙම ජස්ට් බැලුවා ටක් ගාලා සුළු කරන්න දැම්මා. අන්න එහෙම කරගන්න පුළුවන් වෙන පරිපත තියෙනවා. ඉඳලා හිටලා. හරිද? හරි. අන්න එහෙම ඒවා තියෙනවා නම් ඒක අයිති වෙන්නේ සාමාන්‍ය සුළු කිරීමට. තව මොනවාක්වත් ඒකේ බලන්න දෙයක් නැහැ. ඩුක් ගාලා සුළු කරලා දාන්න පුළුවන්. ඒක එක. ඔය බලනවා මේක දැන් බලනවා. හිම නිකන් සුළු කරන්න බෑ මේක ඊට වැඩි සංකීර්ණයි. රයිට්. එහෙනම් ඔයාගේ ඔළුව කල්පනා කරන්න ඕනේ. එහෙනම් ක්‍රම දෙකයි වෙන්න පුළුවන්. එක්ක මේ පරිපතේ සමමිතික වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පරිපතය තුළ වීට්සන් සේතුව කියලා කියන එක අන්තර්ගත වෙන්න ඕනේ. මේක මොකක්ද කියනවා කියනයි.
වීට්සන් හේතුව කියලා කියන එක අන්තර්ගත වෙන්න ඕනේ. රයිට්. බැලුවාම වීට්සන් හේතුව කියලා එකක් තියෙනවා. තියෙනවා නම් ඒක සුළු කරන හැටි අපි කියලා දෙනවා. ඒ ක්‍රමයට ඒක සුළු කරා පරිපතේ විසඳුවා. එහෙම නැත්නම් සමමිතිකත්වය කියලා තව සංකල්පයක් තියෙනවා. අන්න ඒ ක්‍රමයට මේක සුළු කරලා දාන්න පුළුවන්. මේ දෙක මොකද්ද? මේ දෙක මොකද්ද කියලා දැනගන්න ඕනේ. හරිද? මේක පොඩ්ඩක් නෝට් එකක් දාගන්න මේ කෝරේ. මේක ගැන තව කැලි ටිකක් තියෙනවා කියන්න අපි ඒක ගැන කතා කරන්නත් කියමු. දැන් මම මේක ගැන කියලා ඉවරයි. මම මේ කියන්න යන්නේ වීට්සන් හේතුව ගැන. හරිද? එහෙනම් මම ප්‍රතිරෝධ ජාල කියන එක කැපුවා, මෙකුවා. හරිද? වීට්සන් හේතුව උඩට ගිහින් මාතෘකාව. හරිද? අපේ ප්‍රතිරෝධ ජාල සුළු කිරීමේ වීට්සන් හේතු පරිපතය කියලා කියන්නේ මොකද්ද? හරිද? මොකද්ද මේ වීට්සන් හේතුව කියලා කියන්නේ? මේක ඇවිල්ලා හරිද? ඉංග්‍රීසියෙන් කියනවා වීට්සන් බ්‍රිජ් කියලා. අතිශයින් වැදගත් සංකල්පයක්. හරිද? තා වැදගත්. හේතුව ඇයි? හේතුව මතක තියාගන්න අදට ඒ කියන්නේ දැන් අපි හරි. අපි වීට්සන් හේතුව ඉතා වැදගත්. හේතුව මේකෙන් අපිට භෞතික විද්‍යාවට අදාළ කරගෙන ගොඩාක් පරිපත විසඳන්න පුළුවන් එක පළවෙනි කාරණේ. ඒ කොහොම වෙතත් ප්‍රායෝගික භාවිතයන්ගේ. ඔයාලටත් මේ පාඩමේ ප්‍රැක්ටිකල් ටික කරද්දි මම කියලා දෙන්නම්. වීට්සන් හේතුව කියලා කියන එක ඇත්තටම ප්‍රැක්ටිකල් වල මාර විදියට පාවිච්චි වෙන එකක්. හරිද? ඒ වගේම එදිනෙදා ජීවිතේ අපි පාවිච්චි කරන ගොඩක් තාක්ෂණික උපකරණ, ගොඩක් දේවල් වලට වීට්සන් හේතුව කියලා කියන සංකල්පය මොනවා කරලා තියෙනවද? පාවිච්චි කරලා තියෙනවා. ඒක පාවිච්චි කරලා සමහර රසායනික ගණනයන් සමහර වෙලාවට එක එක මූලද්‍රව්‍යයන් වෙන් කරගන්න පරිපතවල වගේ එක තැන්වල මොකද වෙන්නේ? මේක ප්‍රායෝගිකව මාර විදිහට පාවිච්චි කරනවා. ඒ හින්දා මොන විෂය ඉස්සරහට ඉගෙන ගන්න ගියත් සමහරවිට කැම්පස් එක ඇතුළේදී වීට්සන් හේතුවක් මොනවා වෙන්න පුළුවන්ද? මත එන්න පුළුවන්. එහෙම ආවොත් මේක ඕනේ. ඒ නිසා දැන් මොකද දැනගන්න ඉගෙනගෙන යන්න. නැත්තම් එතනදී මතක් වෙන එකක් නැහැ. හරිද? right. මොකද මේ වීට්සන් හේතුව කියලා කියන්නේ? මේක ගැන කියන්න. හරිද? වීට්සන් හේතුව කියලා කියන්නේ. ඒක මෙන්න මේ වගේ පරිපතයක්. හරිද? මෙන්න මෙහෙම පරිපතයක්. හරි? මෙන්න මෙතනින් මැදින් තියෙන තව මේ ප්‍රතිරෝධයක්. අපි හිතමු මේකයගේ R1, මේකයගේ R2, මේකයගේ R3, මේකයගේ R4, මේකයගේ R5. ධාරාව දීලා තියෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ ලක්ෂ දෙකට තමයි ධාරාව දීලා තියෙන්නේ. ගොඩක් අය රටවට පටලව ගන්නවා. මොකද්ද? සමහර වෙලාවට මේක අඳිනවා මෙහෙම. හරිද? මෙහෙම. ඔහොම අඳිනවා. ඔහොම අඳිනවා. ඇඳලා ධාරාව දෙනවා මෙතනටයි. හරිද? මේක වීට්සන් හේතුව නෙවෙයි. ඒක වල බැලු බැලමට පේනවා ගේමන් නැතුව සුළු කරන්න පුළුවන් නෙමෙයි. මේ දෙන්න ශ්‍රේණිගතයි. මේ දෙන්න ශ්‍රේණිගතයි. මෙයාගේ ශ්‍රේණිගත සමකට මෙයාගේ ශ්‍රේණිගත සමකට මෙයා ඒ තුන් දෙනා සමාන්තරගතයි. ඒක ටග් ගාලා හදන්න පුළුවන්. මේක එහෙම හදන්න බෑ. පේනවනේ බැලු බැලමට එහෙම හදන්න පුළුවන් කමක් නැහැ. හරිද? මේකයි පටල ගන්න එපා. විභාගයේ සමහරට ඔන්න වගේව දීලා සමහර ළමයි වීට්සන් හේතුව විදිහට ඒක සුළු කරලා වැඩේ නා ගන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක වීට්සන් හේතුව නෙවෙයි ඈ. හරි? වීට්සන් හේතුව නෙවෙයි. හරි. මෙයා කියන්නේ මෙන්න මේකේ මාර ලස්සන කතාවක් කියන්නේ. වීට්සන් කියලා කියන කෙනෙක් වෙන්න දියුක හොයාගන්න නැත්තේ. හරිද? අමුතු කතන්දරයක් තමයි කියන්නේ. මොකක්ද අනදේ කියන කතාව? එයා කියනවා මෙන්න මේ R1 කියන ප්‍රතිරෝධයේ අගය R2 කියන ප්‍රතිරෝධයේ අගයෙන් බෙදුවාම R4 කියලා කියන ප්‍රතිරෝධයේ අගයෙන් බෙදුවාම හරිද? සහ R2 කියලා කියන ප්‍රතිරෝධයේ අගය R3 කියලා කියන ප්‍රතිරෝධයේ අගයෙන් බෙදුවාම මෙයාගෙන් බෙදුවාම එන ගානට මෙයාගෙන් බෙදුවාම එන ගාන සමානයි නම්. කියන්නේ R1 බෙදීම R4 අනුපාතේ R2 බෙදීම R3 අනුපාතයට සමානයි නම් මෙහෙම වෙනවා නම් මොකද්ද වෙන්නේ? අපි දාගමු ලක්ෂ ටිකක් A B C D කියන. එයා කියන එහෙම වෙනවා නම් මොකද්ද වෙන්නේ? VB වල අගය BC වල අගයට සමානයි. මොකක්? VB වල අගය BC වල අගයට සමාන. එහෙම වෙනවද? බලන්න. VB වල අගය BC අගයට සමානයි. හරිද? මෙන්න මෙහෙම වෙනවා නම්. හරි. R1 බෙදීම R4 R2 මම චුට්ටක් වෙනස් කරන්නද? කියවෙන පුරුදු විදිහට වඩා වෙනස් එක නැත්තම්. හරි. එතකොට එන්න ඕන කොහොමද? R1 බෙදීම R2 මෙතන එන්න ඕනේ R3 බෙදීම R4. දැන් මගෙන් අහන්න එපා මෙහෙ නෑ. මෙයා මෙතනට දැම්මම R1 බෙදීම R3 සමානයි R2 බෙදීම R4 වෙනකොට ඕක වෙන්නේ නැද්ද කියලා. ඒක වෙනවා. ඉතින් මේ ගණන් එහාටද මෙයා මෙහෙට දාලා මෙයා මෙහෙට දාන්න පුළුවන් වුණා. හරිද? අර ඉගෙන ගනිද්දී ඕක අපි ඉන්න සාමාන්‍යයෙන් කියන්නේ එහෙම මෙයා බෙදීම මෙයාගේ අගේ මෙයා බෙදීම මෙයාගේ අගයට සමානයි නම් හරිද?
VB සමානයිලු VC ට. හරිද? VB වලගේ VC ට සමානයි. එහෙනම් අන්න දැන් මම අර උගන්වපු සංකල්පයක් එනවා. මොකද කොහේ හරි ලක්ෂ දෙකක් අතර විභව සමානයි නම් ධාරාව යන්නේ නැහනේ. ඒක දන්නවනේ ධාරාව යන්නේ උභව අන්තරයක් තියෙනවා. මෙයාගේ විභවයට සමානයි නම් මොකද කරන්න පුළුවන්? මේක හරහා ධාරාවක් යන්නේ නැහැ. ඒක හරහා ධාරාව යන්නේ නැහැ කියලා කියන්නේ එයා කවල ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා හිටියත් එකයි නැතත් එකයි. ඒ කියන්නේ මොකද වෙන්නේ? R5 ප්‍රතිරෝධ ජාලයෙන් ඉවත් වෙයි. මොකද වෙන්නේ? R5 ප්‍රතිරෝධ ජාලයෙන් ඉවත් වෙයි. දැන් සුළු කරන්න බැරිද? දැන් මොනවද ගේමන්නේ යන්නේ? මෙයා එකතු කරා මෙයා ශ්‍රේණිගතව එකතු කරා මෙයා ශ්‍රේණිගතව එකතු කරා ඒ දෙන්නගේ එකතුව සමාන්තරගත විදිහට විසඳන්න යනවා. තේරුණාද? ඔන්න ඕක තමයි ඊප්සන් පරිපථය කියලා කියන්නේ. මෙයා බෙදීම මෙයාගේට සමානයි නම් මේක අයින් කරලා දාන්න පුළුවන්. ගානකින් ගත්තොත් මොකද්ද? මෙයා 5යි, මෙයා 10යි, මෙයා 12යි, මෙයා 24යි නම් මොකද වෙන්නේ? 5 බෙදීම 10යාගේ 12 බෙදීම 24යාගේට සමානයි දෝනේ. එකයට 2යි මේක එකයට 2යි. ඒ කියන්නේ මොකද වෙන්නේ? මෙතන මැද ඕම් 20ක් තිබ්බොත් ඒ ඕම් 20 මොකද වෙන්නේ? අයින් කරලා දාන්න පුළුවන්. ඕකයි ඔය කියන්නේ. එහෙම වෙනවද? ඒක තමයි. වෙනවද කියලා ඔප්පු කරන්න පුළුවන්. වෙනවා. හරිද? වෙනවා. ඒක ඔප්පු කරන්න පුළුවන්. ඔප්පු කිරීම දැනගන්න ඕනේ නෑ. මේක දැනගන්න ඕනේ. හරිද? විභාගෙදී මොකද වුනේ? සමහරවිට එකපාරක් මගේ මතකේ හැදෙනවා ස්ට්‍රක්චර්ඩ් ඩිසයි ප්‍රශ්න කරනවා. ඔය ඕක ඔප්පු කිරීම ගැන අහලා තිබ්බා. හරිද? මේක ඔප්පු කරන්න දැනගන්න ඕනේ. අපි ඕක ඔප්පු කරමු නේ. ඔප්පු කරමු. නැත්නම් ඔය කීතලම ඉවරයිනේ. හරි? එහෙනම් මේක මෙහෙම වෙනවද කියලා කියන එක අපි ඔහොම ඔප්පු කරලා ඉන්න. හරිද? ඔප්පු කරන්න මොකක්ද? පරිපතේ පොඩ්ඩක් පැහැදිලිව අඳින්නම් ඔයාලට. හරිද? මේක කොහොමද වෙන්නේ කියලා. මේක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. කොහොමද මෙහෙම වෙන්නේ කියලා. හරි? හරි. අපි අඳිමු. හරි. මොකද්ද වීට්සන් හේතුව අපේ මෙහෙම අඳා. හරිද? මෙහෙම අඳා. ඔහොම අඳා. හරි? මෙයා R1, R2, R3, R4 මේ මොකක් හරි ධාරාවක් යනවා. ඉතින් අපි ඒක ගැන ඉච්චර හිතන්නේ නැහැ. මෙයා R5. හරිද? මේ ලක්ෂය අපි A කියලා ගමු. මේ ලක්ෂය B කියලා ගමු. A මේ ලක්ෂය B මේ ලක්ෂය C මේ ලක්ෂය D. හරිද? right. හරි. අපි හිතමු මෙතනින් I1 කියලා ධාරාවක් යනවා. මෙතනින් I2 කියලා ධාරාවක් යනවා. හරිද? පොඩි කේස් එකක්. දැන් මේක මෙහෙම. මේක ඔප්පු කරද්දී අපි ඔප්පු කරන්නේ ප්‍රතිවිරුද්ධ අතට. ඒ කියන්නේ අපි හිතමු. අපි හිතනවා VB සමානයි VC V9. හරිද? V9 කියලා තමයි ඔප්පු කරන්නේ. එහෙම ඇත්තටම එහෙම දන්නේ නැහැ. VB සමානයි VC V9. තමයි මේක අපි ඔප්පු කරන්නේ. හරි? මේක වෙනවා නම් අපිට මොකක්ද කියන්න පුළුවන්? VB සමානයි VC නම් මේ පරිපතය හරහා මොකද වෙන්නේ? මේ කැලල හරහා ධාරාවක් යන්නේ නෑනේ. හරිද? ඒක කොහොමද ඔප්පු කරන්නේ? කොහොමයි ඔප්පු කරන්නේ? හරිද? ඒක කියන්න. හරිද? එයා ඔයාලට ඔප්පු කරලා ඉවරන පස්සේ තේරෙන්නේ. හරි? දැන් VB සමානයි VC නම් මේ කැලල හරහා ධාරාවක් යන්නේ නෑනේ. එහෙනම් I2 හරහා ගියපු ධාරාවමයි නේද මෙතනින් යන්නේ? sorry R2 හරහා ගියපු ධාරාවමයි නේද මෙතනින් යන්නේ? මේ ගැන පළවෙනි පාර කරපු අයට සමහරවිට චූට්ටක් මේක තේරෙන්නේ නැති වෙයි. මේ අර අපි කර්ච් ඔෆ් නියමය කියලා නියමයක් තියෙනවා. ඒක ඉස්සරහට උගන්වලා නැති නිසා. හැබැයි දැනට මේක ලොකුවට තේරෙන්නේ නැත්නම් ඒක නෙච්ච මේවා මෙහෙම වෙන්නේ කොහොමද කියලා ලොකුවට තේරෙන්නේ නැත්නම් එච්චර හිතන්න යන්න එපා. ඒක එතනට ගියාම ගේමක් නැතුව මේක තේරෙනවා. තේරෙනවා නම් අවබෝධ කරගමු. මම මේක මෙතනට කියලා යන්නේ මේ කතාව ඉවර නිසා. හරිද? I2 කොහොම යනවා මෙතනින් ධාරාව යන්නේ නැත්නම් ඒ දැන් මේ දෙක අතර විභව සමානයිනේ. එහෙනම් මේක හරහා ධාරාවක් යන්නේ නැහනේ. ඒ යන්නේ නැති නිසා I2 ධාරාවමයි මේක හරහාත් යන්නේ. උඩින් යන I1 මොකද වෙන්නේ? මෙහෙම ගියා මෙතනින් ධාරාව යන්නේ නැහැ. පහළට ඒ ධාරාව යන්නේ. එහෙනම් I1මයි එයා හරහාත් යන්නේ. ඒක ඇල්ල පැහැදිලි. හරිද? එහෙනම් අපිට මොකද්ද කියන්න පුළුවන්? මම V සමානයි IR දානවා මෙතනට. මොකද්ද කරන්නේ? R එකට දානවා V සමානයි IR. මොකද වෙන්නේ? එහෙනම් ඒක මට ලියන්න පුළුවන් V රින VB සමානයි I1 R1. හරිද? R එකට දැම්මා. R දෙකට දැම්මොත් V සමානයි IR. ආයෙ මට ලියන්න පුළුවන් V රින VC සමානයි I2R2 කියලා. හරිද? I2R2 කියලා. එතකොට එහෙනම් මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය. හැබැයි මොකද වෙන්නේ? VB සමානයි VC නිසා මොකද වෙන්නේ? මෙයයි දෙන්නම්ගේම අගයන් සමාන නිසා මොකද කියන්න පුළුවන්? V රින VB සමානයි නේද? V රින VB සමානයි නේද? V රින VC ට ඔය දෙක මේකයි
නේ පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ මේ දෙන්නගේ අගයන් දෙක සමානයි නිසා මට පුළුවන් ලියන්න කෙලින්ම v ඍණ vb වලගේ v ඍණ vc වලගේ සමානයි කියලා. නේද? එහෙම කියලා ලිව්වා. බලන්න එක. එතකොට ඒ හින්දා මට කියන්න පුළුවන් මොකද්ද? v ඍණ vb v ඍණ vc ට සමානයි නම් මොකද්ද කියන්න පුළුවන්? i1 r1 සමානයි i2 r2. එහෙනම් මේක තුන්වෙනි සමීකරණය. හරිද? ඒ වගේම ආයි මම ලියනවා මෙතනට. මොකද්ද? r3 ට v සමානයි ir මොකද්ද? vb ඍණ vd සමානයි i1 r3. හරිද? r4 ට ලියනවා. ඒ වගේම v සමානයි ir මොකද්ද? vc ඍණ vd vc ඍණ vd සමානයි i2 r4. මේක එතකොට හතරවෙනි සමීකරණේ. මේක පස්වෙනි සමීකරණේ. ආයි මොකද්ද වෙන්නේ? vb සමානයි vc නිසා මෙයයි දෙන්න ආයි සමානයි. ඒ කියන්නේ මොකද වෙන්නේ? ආපහු මොකද්ද? vb ඍණ vd සමානයි vc ඍණ vd. හරි මේ දෙන්න සමානයි. එහෙනම් මොකද වෙන්නේ? i1 r3 සමානයි i2 r4. මේක ඇවිල්ලා 6 වෙනි සමීකරණය. මේ බලන්න මේ දෙන්න මේ දෙන්න තමයි අපිට ඕනේ. මේ i1 r1 සමානයි i2 r2 i1 r3 සමානයි i2 r4. හරි. එහෙනම් මම මොකද කරන්නේ? මම කරන්නේ 3 බෙදනවා 6. මොකද මට එන්නේ? i1 r1 සමානයි i2 r2 බෙදනවා i1 r3 සමානයි i2 r4 ගෙන් i1 ට i1 i2 ට i2 මට එන අනුපාතය මොකද්ද? r1 බෙදීම r3 සමානයි r2 බෙදීම r4. මේක අර සමකද කියන්නේ හරස් ගුණිතය දාලා වැඩි කරාම ආයෙ එනවා r1 බෙදීම r2 සමානයි r3 බෙදීම r4 කියලා ලස්සනට. තේරුණාද? දැන් ඒකෙන් වීට්සන් හේතුව ඔප්පුණානේ මේ බලන්න මේ vb සමානයි vc වෙනවා නම් හරිද? vb vc ට සමානයි නම් මෙහෙම වෙනවා. කොටු කරන්න. එනලගිලු. හරිද? vb vc ට සමානයි නම් vb යගේ vc ට සමානයි නම් මෙහෙම වෙනවා. r1 බෙදීම r2 සමානයි r3 බෙදීම r4 වෙනවා. එහෙනම් ඉතින් ඒකේ විලෝමෙත් සත්‍යයක් නේ. මොකද්ද? අපි මේව දන්නේ නැහැ. හැබැයි අපිට දීපු ප්‍රතිරෝධ සෙට් එකේ r1 බෙදීම r2 වගේ r3 බෙදීම r4 වගේට සමානයි. එහෙම වෙනවා නම් මෙහෙම වෙනවා. vb vc ට සමාන වෙනවා. හරි නේද කතාව? ඒකනේ කිව්වේ. මොකද මම අර මුලින්ම කිව්වේ මෙයා බෙදීම මෙයාගේට සමානයි නම් මේ දෙන්නගේ විභව සමානයි. මෙයා හරහා ධාරාවක් යන්නේ. මම ඔප්පු කළේ මේ දෙන්න සමානයි නම් කියලා හිතලා. එහෙම ඔප්පු කරාම මොන මේ කියනවා. එහෙනම් මේ දෙන්නගේ විභව සමාන වෙන්න නම් ප්‍රතිරෝධ අතර අනුපාතය මෙහෙම වෙන්න ඕනේ. එහෙනම් ප්‍රතිරෝධ අතර අනුපාතය මෙහෙම නම් VB සමානයි VC වෙන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ පැත්තට සත්‍යයි. තේරුණාද? right. ඕක තමයි මොකක් කියන්නේ? වීට්සන් හේතු පරිපදය කියලා කියන්නේ. එහෙනම් ඔයා දැන් සමග ප්‍රතිරෝධ සුළු කරද්දී සාමාන්‍ය සුළු කිරීමට අයිති වෙනවද කියලා බැලුවා. R1 R2 ඔහොමම එකතු කරගෙන යන්න පුළුවන්ද කියලා බැලුවා. හරි එහෙම කරන්න පුළුවන් නම් එහෙම කළා. එහෙම කරගන්න බැරි නම් හොයලා බලන්න ඕනේ පරිපතය ඇතුලේ මෙහෙම එකක් තියනවාද කියලා. හැබැයි පුතෝ ඕවා මොනවා කරන්නේ නැද්ද? දැන් මේක මකන්නම් ඈ. ඒවා මොනවා කරන්නේ නැද්ද? මේ අන්තිමේ දැන් මං ඇන්දේ කිරිබත් කොටු දෙකක් නේ. නේද? මේකේ හැඩේ. හරිද? ඔව් එහෙමම දෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ එහෙමම වෙන්නේ නැහැ. සමහර ලාවට ඒ කියන්නේ එහෙමම වෙන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රතිරෝධ පහ ওই විදියට එන්න ඕනේ. නමුත් ඒවා හංගනවා අපිට. ඒ කියන්නේ මෙන්න මෙහෙම වගේ ඇඳලා දෙනවා. හරිද? ඔන්න ඔහොම ඇඳලා දෙනවා. හරි. ඔය වගේ හැඩ වෙනස් කරන්න කල්ලා වෙන කොහෙන් හරිත් එකක් අමුණලා ඔන්න ඔය වගේ හැඩ වෙනස් කරලා දෙනවා. ඒවා තේරුම් ගන්න ඕනේ මේක නෑ. මේ කැලල වීට්සන් හේතුවක් කියලා. කලා කියන්නේ දෙනවා 2යි 5යි 4යි 10යි 6යි 7යි ඔහොම කියලා දෙනවා. දුන්නාම තේරුම් ගන්න ඕනේ right මේ කැලල වීට්සන් හේතුවක්. ඒ නිසා මෙයා මේ පරිපතේ වැඩක් නෑ කියලා. එහෙම කළා සුළු කරලා. තේරුණාද කියන්නේ? ඒ හින්දා මම කියන්නේ කිරිබත් කොටු හැඩේම බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි ਵਿਚාර බුද්ධියෙන් හිතුවොතින් right මෙන්න මේක ඇතුළේ වීදෙන් සාමාන්‍ය සුළු කිරීමෙන් මේක සුළු කරන්න බෑ. එහෙනම් මේක ඇතුළේ වීට්සන් හේතුවක් තියෙන්න පුළුවන්ද තියෙනවද කියලා කියන එක හිතාගෙන බලන්න ඕනේ. හිතන් බැලුවම පේනවා. හරිද? අපිට එහෙම නැතුව මොකක් හරි මට පේයිද කියලා හිතාගෙන බලුවොත් එහෙම පුත් පේන්නේ නැහැ. ඔයා හිතුවොත් වීට්සන් හේතුවක් මේක ඇතුළේ තියෙන්න පුළුවන්ද කියලා හිතාගෙන මේක දිහා බැලුවොත් වීට්සන් හේතුවක් තියෙන්න පුළුවන්. ඒක මේ හැඩේම වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. හොඳේ. ඔය හැඩේම වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. මෙහෙම වෙන්න පුළුවන්. පැහැදිලිද කියන කතාව. එහෙනම් එහෙම හංගලා දෙන්න පුළුවන්. හරි. right. එහෙනම් මොකක් ඉවරයිද දැන්? වීට්සන් හේතු කතාව සම්පූර්ණයෙන් ඉවරයි. ඔප්පු කිරීමත් එක්ක අපි කතා කරා.
හරිද? ඕක විභාගෙට අහනවා ඈ. හරි. එතකොට මොකක්ද ඉවර? වීට්සන් හේතුව ඉවරයි. දැන් අපේ මාතෘකාවේ තුන්වෙනි කැලේ මොකද්ද? සමමිතිකත්වය. මොකද්ද මේ සමමිතිකත්වය කියලා කියන්නේ? සමමිතිකත්වය ඊළඟ පොඩි කාලේ ඉගෙන ගත්තා නේ. සමානලය කියලා කියන්නේ සමමිතික සතෙක් නේද? අර පොතක් කියලා කියන්නේ අර පොතක් සමමිතිකයි නෑ. වහම මේක නේද? භාගයක් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සමමිතික රූප, අසමමිතික රූප දැන් එළිය දින ගල් කැටයක් අරගෙන ගත්තොත් ඒක අසමමිතිකයි. ඒ වගේ ඉගෙන ගත්තා. ඒකමද මේ ඒ වගේ එකක් තමයි. හරිද? සෑහෙන දුරට ඒකට ළඟයි. හැබැයි චූටි කාරණා ටිකක් තියෙනවා දැනගන්න. මතක තියාගන්න මෙන්න මෙහෙම කතාවක්. ඔයාට A සහ B කියලා ලක්ෂ දෙකක් අතර සමග ප්‍රතිරෝධය හොයන්න දෙනවා. හරිද? ඒ දෙක හොයන්න දෙන ජාලේ මෙන්න මේ වගේ එකක්. මෙහෙම එකයි. හරිද? නේ මෙහෙම එකයි. ඔහොම එකයි. ඔහොම එකයි. හරිද? මෙහෙම දෙපොඩ එක. හරිද? අපිට දීලා තියෙන රූපයක්. හරිද? මේ රූපෙ මෙහෙම වගේ කියලා අපි හිතමු. මෙන්න මෙහෙම එකක් දීලා තියෙන්නේ. හරිද? මේ වගේ එකක්. ඔන්න ඔහොම දීලා මෙතන A මෙතන B. ඔයාට මේ දෙන්න අතර සමග ප්‍රතිරෝධය හොයන්න කියලා දෙනවා. ප්‍රතිරෝධ අතර අගයන් දීලා තිනවා මෙන්න මෙහෙම. මෙයා 2R 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 ඔන්න මෙතන වෙනස් කරමු 2R 2R මේ දෙන්න 5R 5R මෙයා R මෙයා R මෙයා 2R 3R 2R මෙයා 2R 3R 2R හරි අන්න ඔන්න වගේ එකක් දෙනවා. දීලා අපෙන් අහනවා මේ A සහ B කියලා කියන ලක්ෂ දෙක හරහා සමග ප්‍රතිරෝධය හොයන්න කියලා. right. දැන් ඔයා බැලුවා සාමාන්‍ය සුළු කිරීමෙන් පුළුවන්ද? හිතන්නවත් බෑ. හරි මේක කොහේ සාමාන්‍ය සුළු කිරීමෙන් හදන්න එකපාරට. හරිද? එහෙනම් වීට්සන් සේතුවක් මේක ඇතුළේ තියෙනවද? නෑ වීට්සන් සේතුවකුත් නෑ. පේන්න නෑනේ. අර අපි කිව්වා වගේ සැකස්මක් තියෙනවද? එහෙම එකක් නෑ. එහෙනම් මේක ඇතුළේ සමමිතිකත්වයෙන් තමයි මේක විසඳන්න වෙන විකල්පයක් නෑ. සමමිතිකත්ව කියලා කියන්නේ මතක තියාගන්න මොකද්ද? ඔයා ගාව තියෙන ඔයා සමග ප්‍රතිරෝධය හොයන A සහ B නම් ඒ ලක්ෂ දෙක අතර ඔයා ඉරක් ගැහුවොත් මොකද්ද ගහන්නේ? ඒ ලක්ෂ දෙක අතර ඔයා ගහනවා නම් ඉරක් ගැහුවොත් ඉරක්. ඒ ඉර හරහා මේ රූපේ ජ්‍යාමිතිකව ඒ කියන්නේ ජියෝමෙට්‍රිකලි කියලා කියන්නේ අපි හරිද? අරක වීට්සන් බ්‍රිජ් මේකට ඉංග්‍රීසි වචන පොඩ්ඩක් අමතක වුණා කියන්නේ මේකට සිමෙට්‍රි කියලා තමයි කියන්න වෙන්නේ හරිද? ඒක සිමෙට්‍රිකල්ද කියලා තමයි බලන්න වෙන්නේ හරිද? මේ රූපේ ජියෝමෙට්‍රිකලි නැත්නම් ජ්‍යාමිතිකව හරිද? ජ්‍යාමිතිකව සහ තව එකක් තියෙන්න ඕනේ. ජ්‍යාමිතිකව සහ ප්‍රතිරෝධ අගයන්ගෙන් සමමිතික නම්. ඒ කියන්නේ බලන්න මෙයා 2R නෝඩ මෙයා 2R. මෙයා 3R නෝඩ මෙයා 3R. 2R 2R 5R 5R 2R 2R. දෙක. ඒ ඔයා මෙන්න මේ ඩොටඩ් ලයින් එක නැත්තම් මේ තියෙන තිත්තිර කියලා කියන එක A සහ B අතර ගහලා. ඔයාට පුළුවන් නේද මේ භාගේ මෙන්න මේක උඩ ගෙනල්ලා සමපාත කරන්න. තේරෙනවද? මේ භාගේ මේක උඩ ගෙනල්ලා සමපාත කරන්න පුළුවන්. එහෙම වැටෙන ලක්ෂවල විභව සමානයි. හරි ඒ කියන්නේ දැන් එහෙම වැටෙන ලක්ෂ කියන්නේ දැන් ඔයා මේක නැවුවහම මෙයා ගිහින් වැටෙනව නේද මෙයා උඩ. මේ A නමකට වෙන පුරද්ද x dash උඩ වැටෙනවනේ ගිහින් නැවුවහම y dash උඩ වැටෙනව නේද නැවුවහම. අන්න එහෙම වැටෙන ලක්ෂවල විභව සමානයි. ඒ කියන්නේ vx වල අගය vx dash ට සමානයි. vy වල අගය vy dash ට සමානයි. ඒ ලක්ෂවල විභව සමානයි. ඒතර එහෙනම් මොකද වෙන්නේ? එහෙම වුණාම ඉතින් දෙයියනේ මොකද්ද වෙන්නේ? මෙයාට මොකද වෙන්නේ? සමාන්තරගතව එකතු වෙනව නේද? මේ මෙයාගේ උඩට වැටිච්ච ගමන් මේ ප්‍රතිරෝධයයි කියලා කියන්නේ මේ විභව සමාන තැන් දෙකක් අතරේ තියෙන ප්‍රතිරෝධ දෙකක් නේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මෙයාගේ විභවය වෝල්ට් 5යි, මෙයා වෝල්ට් 2යි, මෙයා වෝල්ට් 2යි කියලා කියන එක නෝ කියන්නේ. මෙයා උඩ මෙයා වැටෙනවා නම් වැටෙන්න පුළුවන් නේ මේ රූපයන් එහෙම වැටෙන හින්දා මෙයාගේ විභවය වෝල්ට් 2යි, මෙයාගේ විභවයත් වෝල්ට් 2යි. ඒතර මෙයා ඉන්නේ වෝල්ට් 3ක විභවාන්තරයක් යටතේ, මෙයා ඉන්නේ වෝල්ට් 3ක විභවාන්තරයක් යටතේ.
එහෙනම් මෙයා හරහත් විභවාන්තරයේ වෝල්ට් 3යි මෙයා හරහත් විභවාන්තරයේ වෝල්ට් 3යි. එතකොට ඉතින් එකම විභවාන්තර තියෙනවනම් සමාන්තරගත වෙන සම්බන්ධය. තේරුණා? ඒ හින්දා මෙයා උඩ මෙයා වැටෙද්දි මේ ප්‍රතිරෝධ දෙක සමාන්තරගතව එකතු වෙනවා. ඕම කිව්වම එක පාට නිකන් ටිකක් අවුල් වෙලා. හරිද? හරි අපි රූපයෙන් අඳිමු. හරි. මෙහෙම ආවම මම දැන් මේක නැව්වයින් පස්සේ එන රූපෙ මෙතන අඳිනවා. කොහොමද? මෙන්න මෙහෙම එකක් නේද එන්නේ. හොඳට බලන්න. ඔයාලත් නිකන් පුළුවන් නම් වීඩියෝ එක පෝස්ට් කරලා අඳින්න. හරි. මේ මේවා කිච්චර කියන්නේ මේ පළවෙනි පාර ආයත. දෙවෙනි පාර ආයත නම් ඕනකින් මම කියන්න ඕනේ නැහැ. නිකන් දැක්ක ගමන් පුළුවන් වෙයි. හරිද? මේ හරි. අපි ඔන්න ඔහොම එකක් නේද එන්නේ මේක මේකට නැව්වාම. එතකොට මොකද මේ 2r ට මේ 2r සමාන්තරගතව එකතු වෙනවා. 2r දෙකක් සමාන්තරගතව එකතු වුණාම මොකද වෙන්නේ? 1 යට 2 ධන 1 යට 2 සමානයි 1 යට r සමග. ඒ කියන්නේ r සමග වලගේ සුළු කරලා බලන්න 1යි. නේ? 1 යට 2 ධන 1 යට 2 කියන භාගයට ගන්න භාගයට 1යි. හරිද? ඒ හින්දා මෙන්න මෙයාගේ අගේ. හරිද මේ? මෙයාගේ අගේ මොකද වෙන්නේ? මේ මෙයාගේ අගේ මේ මෙයාගේ අගේ r බවට පත් වෙනවා. ඒ 2r දෙකක් සමාන්තරගත එකතු වෙනවා නේ. 3r මෙයා උඩ වැටුනහම ආයි මොකද උනේ? විභව සමාන ලක්ෂ දෙකක් අතර තියෙන දෙන්නෙක් එකතු වෙනවා. එතකොට එහෙනම් 1 යට 3 ධන 1 යට 3 සමානයි 1 යට r සමග. ඒ කියන්නේ 3 බෙදීම 2. මොකද වෙන්නේ? මේක 1.5යි r වෙනවා නේ. දැක්කද? මෙයා උඩ වැටුනහම නැවත අර මේ මුල් පළවෙනි තැන වගේමයි ආයි r වෙනවා. ඊට පස්සේ මේ 2r මේ 2r උඩ වැටුනහම එයා මෙයා උඩ වැටෙන එක නේ. මෙයා තමයි මෙයා උඩ වැටෙන එක. මෙහෙම නැවුවා. හරි හිතන්නේ. එතන මොකද උනේ? 2 r වලට මෙයා r වෙනවා. හරිද? මෙයාගේ උඩ වැටිච්ච ගමන් එකතු කරලා බැලුවොත් මෙයා 2.5r වෙනවා. ඒ කියන්නේ ඔක පොත්වල උනත් බැලුවොත් ඔය ඉන්ටර්නෙට් එකේ උනත් ඔයාලා ගහලා බැලුවොත් පෙනේ හැමදැනම කියන්නේ මේක සමමිතික නම් ඇත්තටම කියන්නේ උඩ එක වැටෙන ප්‍රතිරෝධ තියෙනවා. මේවා දෙක වෙනස් වෙනවා. දෙකක් පොඩ්ඩක් කියන්නේ. මේ දෙක වෙනස් වෙනවද නේද? ඒක උඩනේ නෙව් ඒක උඩ මුකුත් වැටුන්නේ නැති නිසා ඒවා ආරමයි. හරිද? ඒවා ආරමයි. එතකොට දැන් ඉන්ටර්නෙට් එකේ මම ගහලා බැලුවොත් එයාලා කියන්නේ මොකද්ද මේ එක උඩ එක වැටෙන ප්‍රතිරෝධවල අගේ භාගයක් වෙනවා කියලා. කියන්නේ දෙගුණකින් අඩු වෙනවා. භාග කොහොමද කියන්නේ දෙකෙන් බෙදෙනවා කියලා කියන්නේ. කියන්නේ 2යි r වෙනවා 3යි r 1.5යි r වෙනවා r වෙනවා මෙයා r වෙනවා මෙයා 2.5යි r වෙනවා. ඒකට හේතුව තියරිය සමාන්තරගත මේගොල්ලෝ එකතු වෙනවා. ඒ කියන්නේ මේන්න මේ විභවයට සමානයි මේ විභවයට සමානයි. ඇයි ඒ සහ b කියන ලක්ෂ දෙක අතර ගහපු ඩොටඩ් ලයින් එකෙන් නැත්නම් තිත්තරෙන් මේක ජ්‍යාමිතිකව සමමිතිකයි. ඒ වගේම ප්‍රතිරෝධ අගයන් දිනුත් සමමිතිකයි. ඔයා හිතන්නකෝ ඔය ඔක්කොම තිබිලා මෙතන 3යි r වුණා කියලා. එහෙනම් මේක මොනවද කරන්න බැයිද? සමමිතික නෑ නවන්න බෑ. මේව විභාගයට දෙන්න බෑ නේද? අපිට හදන්න බැයි නම් දෙන්නේ නෑ. හරිද? ඒකයි. හරි. ඒතර ඒ හින්දා ඔන්න ඕකයි මොකක් කියන්නේද? සමමිතික භාවය කියලා කියන්නේ. ඒතර දැන් හරිද? සමමිතික භාවය කියලා කියන්නේ. රයිට්. ඒක හරි. ඊට පස්සේ දැන් මම මේක මකන්නම් ඈ. සමමිතික භාවයේ මූලික කතාව ඕකයි. දැන් ඊළඟට කතාව හරි සමමිතික භාවය කියලා කියන එක සමමිතිකත්වය කියලා කියන එක ඇත්තටම තව කෑලි දෙකක් යටතේ අපිට විස්තර කරන්න තියෙනවා. මම දැන් ඔයාලට අර AB කියලා කියන කතාව දෙක අතර ඔක සමමිතික වෙන හැටි ගැන කිව්වා. එකක් තමයි ත්‍රිමාන සමමිතිකත්වය. මොකද්ද? ඒකට කියනවා ත්‍රිමාන සමමිතිකත්වය කියලා. මේක සිලබස් එකේ එච්චර දුරට අපිට කතා කරන්න නැහැ. හැබැයි ඔයාලට හම්බ වෙලා ඇති දෙවෙනි පාර ආයත නම් විශේෂයෙන් මෙන්න මේ වගේ ගණකයක් දීලා හරිද? දෙවෙනි පාර කරපුවා නම් මේ ප්‍රශ්නේ ඕන තරම් කරලා ඇති. ඔන්න ඔහම ගණකයක් දීලා අපෙන් අහනවා මේක හැමදාම ප්‍රතිරෝධය. ඔන්න ඔහම ප්‍රතිරෝධ මෙතන A ලක්ෂය නම් මෙන්න මෙතන B ලක්ෂය නම් ඔන්න ඔය දෙක අතර සමග ප්‍රතිරෝධ හොයන්න කියලා දෙනවා. ඔන්න ඔය ගාන විසඳන්න වෙන්නේ මෙන්න මේ ත්‍රිමාන සම්මිතිකත්වය කියලා කියන සංකල්පේ පාවිච්චි කරලා. හරිද? ඒක ගැන මම වැඩිදුර විස්තර එතනදී කියන්නම්. ඒ ගාන අපි කරමු. ඒක කරද්දි කියන්නම්. හැබැයි ඒක මතක තියාගන්න එතනදී අපි පාවිච්චි කරන්නේ A සහ B කියන ලක්ෂ දෙක අතර පවතින ත්‍රිමාන තලයක්. මොකද්ද? ද්විමාන තලයක්. ඔන්න ඔයගේ තලයක් පාවිච්චි කරනවා. ඔය තලයේ වටේ මේක සමමිතිකයි. හරිද? ඒක අපි එතනදී කතා කරමු. මොකෝ අපි දැන් අතනදී මේ දැන් මේ කතා කරපු එකේදී කතා කරේ A සහ B අතර පවතින ඉරක්නේ. මේ රූපේ ද්විමානයි ත්‍රිමාන තමයි ඉර කුයිසල. මේ රූපේ ත්‍රිමාන නිසා
අපි මෙතනදී ගන්න ඕනේ A සහ B අතර පවතින ද්විමාන තලයක්. ඒ තලයේ වටේ සමමිතිකයි. අතන ඉර වටේ සමමිතිකයි මේක තලයක් වටා සමමිතිකයි. ඒ නිසා ඒකයි ගන්න ඕනේ. ඒක අපි කොහොමද වෙන්නේ කියලා කෙනෙක්ට මේ උදාහරණය කරාම ඔක පැහැදිලි වෙනවා. අපි ඒකෙන් ඒක කතා කරමු. ඉතින් ත්‍රිමාන සමමිතිකත්වය කියලා කියන්නේ ඔන්න ඕක. තව එකම එක දෙයක් කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ මේක 3D symmetry 3D symmetry. තව එකම එක දෙයක් කතා කරන්න තියෙනවා. ඒක තමයි සිරස් සමමිතිකත්වය. හරිද? සිරස් සමමිතිකත්වය. හරිද? ඒකට කියනවා vertical symmetry කියලා. හරි? vertical symmetry කියලා. හරි. මේක ඇවිල්ලා තව එක තැනකදී පාවිච්චි වෙන කතාවක්. උදාහරණයක් තියෙන රූපෙ මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ රූපයක් දුන්නොත් හරිද? ඔන්න ඔහොම රූපයක මෙන්න මෙහෙම ඔන්න ඔහොම එකක් දීලා තිබ්බොත් මේ රූපේ මෙයා R 2R 2R R කියලා අපි හිතමු. හරිද? මෙන්න මේ රූපේ ඔයාලට හොයන්න තියෙන සම්මේ මොකක්ද ඒකට කියන්නේ මේ සමගප්‍රෝධ හොයන්න තියෙන්නේ A සහ B කියලා කියන ලක්ෂ දෙක වටා. එතකොට මේ රූපේ වාට පේන නැති මම මෙන්න මෙහෙම ඉරක් ගැහුවා. මේක සිරස් ඉරක්නේ. ඒකයි මේකට සිරස් සම්මිතිකත්වය කියලා කිව්වේ. දැන් කලින් එකේ ගැහුව ඉර කොහෙද? ඒ ඉර ගැහුවේ AB ආකාරලා. ඒ වාට පේන්නේ මේකේ AB ආකාර ඉරක් ගැහුවට සමමිතිකද නැහැ. එහෙම සමමිතික නෑ. ඒකට මේක සම්මිතිකත්වයෙන් හදන්න බෑ. එහෙමනම් චුට්ටක් හොයලා බලන්න මෙන්න මේ සිරස් සමමිතිකත්වයට රූපේ යටත්ද කියලා. එහෙමනම් ගහන්න මෙහෙම ඉරක් ගැහුවාම වාට පේන්නේ මේ ඉරෙන් මේ පැත්තේ R 2R මේ ඉරෙන් මේ පැත්තේ R 2R. අන්න එහෙම වෙනවද කියලා. එහෙම වෙනවා නම් චූටි වැඩ කැලලක් තියෙනවා මෙතනට දාන්න. අපි ඒක කතා කරමු උදාහරණෙත් එක්ක. පැහැදිලිද? හරි. ඔන්න ඔහොම තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ. දැන් අපේ සම්පූර්ණ ක්ලාසිෆිකේෂන් එක හරියද? මොකද්ද? මූලික සංකල්ප පහක් කිව්වා. මොකද්ද? මතකයි ඒ ටික නම් කියන්න ඕනේ නැහැ නේ. එකපාරට කිව්වනේ. හරි. ඒ සංකල්ප පහක් තියෙනවා. ඒ සංකල්ප පහ දැනගන්න ඕනේ. අර මම කිව්වේ අර සන්නායකයක් කරා විභව සමානයි. ඒක අතන්දරට ඒක දැනගන්න ඕනේ. මොකද්ද මේ සවක ප්‍රතිරෝධ සුළු කරද්දී කාරණා තුනයි. එක්ක සාමාන්‍ය සුළු කිරීමෙන් පුළුවන්ද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් වීට්සන් හේතුවක් තියනවාද කියලා බලන්න ඕනේ. වීට්සන් හේතුව සාමාන්‍ය සුළු කිරීම කියලා කිව්වේ නිකම්ම එකතු කරලා මේ මොකද්ද ශ්‍රේණිගත සමාන්තරගත ටක් ගාලා සුළු කරලා දාන්න පුළුවන්ද කියලා බැලුවා. එහෙම කරන්න බැරි නම් හොයලා බලනවා වීට්සන් හේතුවක් මේක ඇතුළේ තියනවාද කියලා. R1 බෙදීම R2 සමානයි R3 බෙදීම R4 නම් මැද ප්‍රතිරෝධය අයින් වෙන විදිහේ පරිපතයක් තියනවාද කියලා හොයලා බලුවා. ඒක දෙවෙනි කාරණාව. ඒකත් නැත්තම් ඊළඟට බලනවා මේ රූපේ සමමිතිකද? සමමිතික නම් A සහ B කියලා කියන ලක්ෂ දෙක වටා ඉරක් ගැහුවාම ඒ ඉර හරහා තියෙන ඔක්කොම ප්‍රතිරෝධ අගයන් සමාන වෙන උනාට කෙලින් මේක උඩ එක නවල දාන්න පුළුවන්. නැවුවොත් එක මත එක සමපාත වෙන ප්‍රතිරෝධවල අගය හරියටම භාගිකෙන් අඩු වෙනවා. ඒ කියන්නේ ඒ දෙක සමාන්තරගතව සම්බන්ධ වෙනවා වගේ. එහෙම කරලා මේක සුළු කරලා දාන්න පුළුවන්. එහෙමත් බැරි නම් චුට්ටක් බලන්න මේක ත්‍රිමාන සමමිතිකත්වයට අයිති වෙන ත්‍රිමාන රූපයක්ද? එහෙමත් නැත්නම් මම මේ කිව්වා වගේ A සහ B කියලා කියන ලක්ෂ දෙක අතර අඳින vertical නැත්නම් සිරස් ඉරකින් මේ රූපෙ දෙපැත්තට සමමිතිකව වෙන් වෙලා යනවද? එහෙමනම් මේ විදිහට තමයි මේක සුළු කරන්න වෙන්නේ. ඔන්න ඔය කියන කරුණු කාරණා ටික හිතලා මොනවා කරන්න පුළුවන්ද? අපිට මේක සුළු කරගන්න පුළුවන්. තව එකම එක කාරණයක් වැදගත් මොකද්ද? ඔයාට රූපේ සමමිතික වෙලා ඒක ඔයා සමමිතිකත්වයෙන් විසඳුවාම ඒක වීට්සන් හේතුවක් බවට පත් වෙන්න පුළුවන් නේ. මම මේ කියන එක තියෙනවා. වීට්සන් හේතුවක් බවට පත් වෙන්න පුළුවන්. වීට්සන් හේතුවක් ඇවිල්ලා ඊළඟට ඒක මොකේද? සාමාන්‍ය සුළු කිරීමෙන් විසඳන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ තුනෙන්ම එකපාරින් මේකේ උත්තරේ ගන්න බෑ. සමමිතික රූපවා සමමිතිකත්ව දාලා සුළු කරාම ඉන්න ලස්සන වීට්සන් හේතුවක් එනවා. ඊට පස්සේ ඒ වීට්සන් හේතුව සුළු කරලා ඉවරලා ගත්තයින් පස්සේ දැන් සාමාන්‍ය සුළු කිරීමෙන් හදන්න පුළුවන්. ඔන්න ඔහොම ස්ටෙප් තුනකින් මේක මොනවා කරන්න පුළුවන් වෙනවද? විසඳ ගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඔන්න ඕක තමයි මොකද්ද? ප්‍රතිරෝධ ජාල සුළු කරන ඇල්ගොරිතම් එක. හරිද? ඇල්ගොරිතම් එක. හරිද? ඕකයි කතාව. ඔය ටිකට අයිති කරගත්තොත් මේ අපේ සිලබස් එකේ තියෙන ඕනම ගානක් මේ සිස්ටම් වලින් එකකින් මොනවා කරන්න පුළුවන්ද? සුළු කරගන්න පුළුවන්. සහ චූටි වෙනස්කම් විතරයි මොනවා හරි වෙන දෙයක් තියෙනවා නම් හිතන්න පටන් ගන්න ඔන්න ඔය ක්‍රමේ. සාමාන්‍ය ක්‍රමයට පුළුවන්ද? වීට්සන් හේතුවක්ද? සමමිතිකද? ඔය තුන. හරිද? සමමිතිකත්ව නම් ත්‍රිමාන සමමිතිකත්වයේද නැත්නම් සිරස් සමමිතිකත්වයේද? ඔන්න ඔය කියන කතා ටික ඇතුළේ මේක හිතුවොතින් වැඩේ ටිකක් සරල කරගන්න
පුළුවන්. එහෙම සරල කරලා විසඳන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. උදාහරණ සහිතව මම ඒක කරනවා. ඒ 35ම මම පැහැදිලි කරන්නම්. හැබැයි අපි සමහරවිට එක වීඩියෝ එකකින් බැරි වෙයි, දෙකක් තුනකින් වගේ සමහරවිට කරගන්න වෙයි. නමුත් මම විශ්වාස කරනවා මේ 35 හරියට කළොත් මොකද වෙන්නේ? මේ වැඩේ ගොඩ දාන්න පුළුවන්. right එහෙනම් හරි බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. chemistry made easy by Dr. Andhir YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එක හැමෝටම බලන්න share කරන්න. comment section එකේ comment එකක් දාන comment ගොඩක් ඒවට සමහරවිට reply කරන්න වෙලාවක් නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙම තරහ වෙන්න එපා. එහෙම කියලා නොදා ඉන්න එපා. ඔයාලා දාන හැම comment එකම අපි කියවනවා. හරිද? ඒ නිසා ඒක තමයි වටින්නේ. ඒ හින්දා චූටි අදහසක් දීගෙන යන්න. එහෙම වුණොත් හිතනවා වැඩේ ඉස්සරහට ලේසි වෙයි. අපිටත් අර පොඩි මොටිවේෂන් එකක් තියෙනවා මේක ඉස්සරහට කරන්න යන්න. හරි? හරි. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අපි ඉක්මනට ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු.